මුදල් විශුද්ධීකරණය කියන පාඩමේ ඊළඟ කොටස වෙත තමයි, ඒ කියන්නේ අන්තිම කොටස වෙත තමයි අපි මේ යොමු වෙන්නේ. ඒ කියන්නේ දරුවෝ අපි මෙච්චර වෙලා ඉගෙන ගත්තු 2006 අංක 6 දරන මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනත යටතේ පිහිටවපු ආයතනය නැත්නම් විශේෂ යුනිට් එක මූල්‍ය බුද්ධි ඒකකය ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේ කොටස ගැන කතා කරලා ඉවර වෙලා මේ පනත ගැන අපව සාරාංශ කරගෙන අපි යමු පනතෙන් අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා බලන්න. මේ මූල්‍ය බුද්ධි ඒකකය මම කිව්වා පිහිටවලා තියෙන්නේ 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ 2006 මාර්තු මාසයේදී. එතකොට මේ කියන මූල්‍ය බුද්ධි ඒකකය දැනට ක්‍රියාත්මක වෙන්නේ මුදල් හා සැලසුම් කරන අමාත්‍යාංශය යටතේ. මේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් මූලික වශයෙන්ම කරන්නේ අන්තර්ජාතික මට්ටමින් තියෙන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ නීති රාමුවත් එක්ක සමගාමීව දේශීය නීති පද්ධතිය ශක්තිමත් කරමින් ඒවා සංවර්ධනය කරමින් පවත්වාගෙන යාම කරන්න තමයි මූල්‍ය බුද්ධි ඒකකයේ මූලිකම අරමුණ වෙන්නේ. මේ අරමුණ ඉටු කරන්න යාලා විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. අපි බලමු මේ කියන මූලික අරමුණට යන්න මූල්‍ය බුද්ධි ඒකකය කරන කාර්යයන් එහෙම නැත්නම් මූල්‍ය බුද්ධි ඒකකයේ තියෙන අනු අරමුණු මොනවද කියලා. පළවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම නැත්නම් අපි කියනවා ත්‍රස්තවාදී මූල්‍යකරණය. වචනාර්ථයෙන්ම තේරෙනුනේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට මුදල් අවශ්‍ය වෙනවා යාලට අවි ලබා ගන්න, ආයුධ ලබා ගන්න. එතකොට අපි දන්නවා පුපුරන ද්‍රව්‍ය මේ වගේ දේවල් වලට එතකොට ත්‍රස්තවාදීන් පුහුණු කරන්න මෙන්න මේ කියන දේවල් වලට අවශ්‍ය මුදල් එයාලට සපයන එකට තමයි ත්‍රස්තවාදී මූල්‍යකරණය කියන්නේ. ත්‍රස්තවාදය කියන්නේ වරදක් නම් ත්‍රස්තවාදී මූල්‍යකරණයත් අනිවාර්යයෙන්ම වරදක්. එහෙනම් මේ කියනවා වගේ මුදල් විශුද්ධීකරණය වගේම ත්‍රස්තවාදීන්ට මුදල් සැපීම වගේ ක්‍රියාකාරකම් මැඩ පවත්වන එක ශක්තිමත් කරන්න මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කරනවා. ඊළඟ එක තමයි මේ වගේ ක්‍රියාකාරකම් මැඩ පවත්වන්න අවශ්‍ය වෙන නීති රීති පද්ධතිය තව දුරටත් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කරනවා. ඒ කියන්නේ දැනටමත් තියෙන නීති තව දුරටත් වර්ධනය කරන්න යාලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. තුන්වෙනි කාරණාව වෙන්නේ මූල්‍ය විශුද්ධීකරණය නැත්නම් මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපීම මැඩ පවත්වන්න අවශ්‍ය වෙනවනේ තොරතුරු. අන්න ඒ කියන තොරතුරු රැස් කරගන්න එක, ඒවා විශ්ලේෂණය කරගන්න එක සහ එතනින් එහාට ගන්න ඕනේ ක්‍රියාමාර්ග ගැන අධිකාරීන්ට උපදෙස් දීමත් මේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදු කරනවා. කොහොමද මේ වගේ තොරතුරු රැස් කරන්නේ? අපි කතා කළා මතක ඇතිනේ due diligence නැත්නම් නිසි අවධානයෙන් ඉන්න ඕනි කියලා මූල්‍ය ආයතනවල සේවකයෝ එහෙමත් නැත්නම් බැංකුකරුවෝ අන්න ඒ කියන පුද්ගලයන්ගෙන් එයාලට පුළුවන් මේ මූල්‍ය බුද්ධි ඒකකය ප්‍රධාන වශයෙන්ම තොරතුරු රැස් කරගන්නවා. ඊට පස්සේ ඒවා විශ්ලේෂණය කරලා අවශ්‍ය උපදෙස් දෙනවා අවශ්‍ය අධිකාරීන්ට ක්‍රියාත්මක වෙන්න ඕනේ විදිය ගැන. ඊළඟට දරුවෝ හතරවෙනි කාරණය තමයි ලංකාවේ තියෙන නීති රීතීන් විශේෂයෙන්ම මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් ඒවා වළක්වන්න ලංකාවේ තියෙන නීති රීති අන්තර්ජාතික මට්ටමට එහෙම නැත්නම් ජාත්‍යන්තර තලයේ තියෙන නීතීන්ගේ මට්ටමටම වර්ධනය කරන එක, ඒ තත්වයට පත් කරන එක සම්බන්ධයෙන්ුත් මේ මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කරනවා. යාලා පියවර ගන්නවා විටින් විට ජාත්‍යන්තර මට්ටමේදී සිදුවන වෙනස් වීම එක්ක නීති වෙනස් වෙනවා. ඒ වගේ තත්වයන් යටතේ ලංකාවේ නීතිත් වර්ධනය කරලා යාවත් කාලීන කරලා ඒ තරම්ම
තත්වෙන් උසස් නීති පද්ධතියක් ලංකාව තුළ ගොඩනගන්න. ඊළඟ කාරණය නැත්නම් අවසාන කාර්ය විදියට අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ ලංකාවේ තියෙන නීති රීති පද්ධතිය වර්ධනය කරන්න වගේම ජාත්‍යන්තර තියෙන නීති රීති සහ සංවිධාන එක්ක සහයෝගීතාවය වර්ධනය කරගෙන ඒවයින් උපකාර ගන්න පුළුවන් විදියට එයාලත් එක්ක ක්‍රියාත්මක වෙන්න පුළුවන් විදියට පසුබිම සකස් කරගන්න එකත් මේ කියන මූල්‍ය බුද්ධි ඒකකයේම කාර්යභාරයක් වෙලා තියෙනවා. එහෙනම් ජාත්‍යන්තර සංවිධාන එක්ක කටයුතු කරලා සහයෝගීතාවය වර්ධනය කරගන්න එකත් මූල්‍ය බුද්ධි ඒකකයේම කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මූල්‍ය බුද්ධි ඒකකයෙන් කරන කාර්යයන් මොනවද කියලා ඇහුවොතින් නැත්නම් මූල්‍ය බුද්ධි ඒකකයේ අරමුණු මොනවද කියලා ඇහුවොතින් අපිට කියන්න පුළුවන් අරමුණ මොකක්ද කියලා ඇහුවොත් ලියන්න ඕනේ අර අපි මුලින්ම කතා කළා වගේ ලංකාවේ තියෙන නීති පද්ධති මුදල් විශුද්ධීකරණය සහ අනිත් එක මොකද්ද ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් තියෙන නීති පද්ධති අන්තර්ජාතික නීති පද්ධතීන් තරමටම වර්ධනය කරගන්න ශක්තිමත් කරගන්න යාවත් කාලීන කරගන්න උත්සාහ කරගෙන එක තමයි ප්‍රධානම අරමුණ වෙන්නේ. ඒ අතරේ අපි මේ මූලික අරමුණ ඉටු කරගන්න අවශ්‍ය වෙන අනු අරමුණු කිහිපයක් හඳුනගත්තා නැත්නම් අපිට පුළුවන් මේවා මූල්‍ය බුද්ධි ඒකකේ කාර්යයන් විදියට හඳුනගන්න. එහෙම ප්‍රශ්න කරොතින් මෙන්න මේ කියන කාරණා පහ ගැන අපි ලියන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපීම මැඩ පැවැත්වීම ශක්තිමත් කිරීම. දෙවැනි කාරණය තමයි ඒ සම්බන්ධයෙන් තියෙන නීති රීති පද්ධතිය තවදුරටත් වැඩි දියුණු කිරීම. තුන්වෙනි කාරණය වෙන්නේ මේ කියන කාරණා දෙකට ඒ කියන්නේ මූල්‍ය විශුද්ධීකරණයයි ත්‍රස්තවාදයට මුදල් සැපීමයි මැඩ පවත්වන්න අවශ්‍ය තොරතුරු රැස්කීම විශ්ලේෂණය සහ ඊට අදාළ අධිකාරීන්ට උපදෙස් ලබා දීම. හතරවෙනි කාරණාව වෙන්නේ ජාත්‍යන්තරයේ තියෙන නීතින් මට්ටමටම ලංකාවේ නීතින් වර්ධනය කිරීම. පස්වෙනි කාරණාව වෙන්නේ නැත්නම් අවසාන කාරණාව වෙන්නේ මේ කියන ත්‍රස්තවාදී මූල්‍යකරණය හා මුදල් විශුද්ධීකරණය වළක්වන්න අවශ්‍ය කරන සහයෝගය අන්තර්ජාතික සංවිධාන තුලින් ලබා ගන්න පුළුවන් වෙන විදියට යාලත් එක්ක තියෙන සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම. එහෙනම් මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධාන කාර්යයන් වෙන්නේ ඔන්න ඔය ටික. ඊළඟට අපි මූල්‍ය බුද්ධි ඒකකය ගැන කතා කරද්දී අපි මේ කියන මූල්‍ය බුද්ධි ඒකකයට කියනවා මේක මධ්‍යගත තොරතුරු ගබඩාවක් කියලා. ඒ කියන්නේ වාර්තාගත වෙච්ච තොරතුරු සඳහා මධ්‍යගත ගබඩාවක් වශයෙන් මේ මූල්‍ය බුද්ධි ඒකකය ක්‍රියාත්මක වෙනවා කියලා. ඇයි මෙහෙම කියන්නේ? ඒ කියන්නේ දරුවෝ ලංකාවේ මූල්‍ය ආයතන විවිධ ප්‍රදේශවල විවිධ මූල්‍ය ආයතන මගින් මේ කියන මූල්‍ය බුද්ධි ඒකකයට තමයි මේ මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදය නැත්තම් වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකමකට අදාළයි කියලා හිතෙන ගනුදෙනු නැත්තම් සැක සහිත ගනුදෙනු ගැන තොරතුරු වාර්තා කරන්නේ මේ මූල්‍ය බුද්ධි ඒකකයට. ඒ හින්දා ඒ හැම තොරතුරක්ම මෙයාලා ගාව තියෙන්නේ. ඒ හින්දා අපිට කියන්න පුළුවන් මේක තොරතුරු ගබඩාවක් කියලා. නැත්තම් කියනවා වාර්තාගත තොරතුරු සඳහා මධ්‍යගත ගබඩාවක් කියලා. එතකොට මේක වගින් මොනවද වෙන්නේ කියලා ඇහුවොතින් මේ තොරතුරු සම්බන්ධ ක්‍රියාපටිපාටිය ගැන බැලුවොතින් මේක මුලින්ම මේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් තොරතුරු ගබඩාවක් ලෙස මූලික වශයෙන්ම සියලුම ආයතන මගින් එවන මුදල් ගනුදෙනු සම්බන්ධ වාර්තා නැත්නම් මුදල් හුවමාරු සම්බන්ධ වාර්තා එහෙමත් නැත්නම් සැක කටයුතු ගනුදෙනු සම්බන්ධ වාර්තා මේ මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත තමයි ලැබෙන්නේ. එයාලා ඒවා රැස් කරලා ගබඩා කරලා තියාගන්නවා. දෙවැනි කාරණාව වෙන්නේ මේගොල්ලෝ මේ කියන දත්ත විශ්ලේෂණය කරනවා. ඒ කියන්නේ ඒක රාශී වෙත් දත්ත විශ්ලේෂණය කරනවා මූල්‍ය බුද්ධි ඒකකය විසින්. තුන්වෙනි කාරණාව වෙන්නේ මේ කියන
වරදවල් සම්බන්ධයෙන් මොනවාද අපි මේ කියන වරදවල්? මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදය. ප්‍රධාන වශයෙන්ම මේ දෙක. මීට අමතරව තවත් තියෙනවා දරුවා අවි ආයුධ පෙළඳාම් මේ වගේ නීති විරෝධී ගොඩක් ක්‍රියාකාරකම් ගැන අපි කතා කළා. මේ කියන වැරදි සම්බන්ධයෙන් මුදල් සැපයීම සම්බන්ධව අන්තර්ජාතික මට්ටමින් තොරතුරු බෙදා ගන්නත් මේ කියන මූල්‍ය බුද්ධිය ඒකකයට හැකියාව තියෙනවා. මොකක්ද මේ කියන්නේ? අපි කිව්වා ලංකාව ඇතුලේ තියෙන තොරතුරු යාලට රැස් කරගන්න පුළුවන්. ඊළඟට ඒවා විශ්ලේෂණය කරන්න පුළුවන්. තුන්වෙනියට අපි කතා කරනවා ලංකාව ඇතුලේ තියෙන තොරතුරු විතරක් නෙමෙයි, ජාත්‍යන්තර වශයෙන් තියෙන තොරතුරු ලබා ගන්නත් පුළුවන්. ලංකාවේ තොරතුරු ජාත්‍යන්තරයට දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තොරතුරු බෙදා ගන්න පුළුවන් අන්තර්ජාතික මට්ටමින්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මොකද මේ මුදල් විශුද්ධීකරණය එහෙම නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණය කියන වැරදි එක දේශ සීමාවකට විතරක් සීමා වෙන වැරදි නෙමෙයි. මේවා බොහෝ විට රටවල් අතර ඉන්න අපරාධකරුවෝ වැරදිකරුවෝ එකතු වෙලා සංවිධානගත වෙලා කරන වැරදියේ හින්දා මේ වගේ අයව හොයාගන්න පහසු වෙන්න අනිවාර්යයෙන්ම අන්තර්ජාතික මට්ටමින් තියෙන තොරතුරුත් අවශ්‍ය වෙනවා. ඒ හින්දා තමයි කියන්නේ මූල්‍ය බුද්ධි ඒකකයට තොරතුරු ජාතික හා අන්තර්ජාතික මට්ටමින් බෙදා හරින්න පුළුවන් කියලා. හැබැයි මේක සිද්ධ වෙන්න ඕනේ අමාත්‍යවරයාගේ අවසරය ඇතිව මෙහෙම තොරතුරු බෙදා ගන්න පුළුවන් එක්ක විදේශීය රාජ්‍යයක් හෝ රජයේ ආයතනයක් සමග නැත්නම් විදේශීය රටක ආණ්ඩුවක් මගින් පිහිටවපු ජාත්‍යන්තර සංවිධානයක් සමග, එහෙමත් නැත්නම් විදේශීය රටක නීති බලාත්මක කරන ආයතනයක් නැත්නම් නියාමන ආයතනයක් සමග. නියාමන ආයතනයක් කියන්නේ ඕනම රටක තියෙන නීතියක් හරියට ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න තියෙන ආයතන. ඒ වගේ ආයතන වලට තමයි අපි නියාමන ආයතන කියලා කියන්නේ. එතකොට ඒ වගේ නියාමන ආයතනයක් එක්ක උනත් මේ වගේ තොරතුරු බෙදා ගන්න මූල්‍ය බුද්ධි ඒකකයට හැකියාව තියෙනවා. මොකද්ද? එක්ක විදේශ රාජ්‍යයක් සමග නැත්නම් රාජ්‍ය ආයතනයක් සමග, එහෙමත් නැත්නම් විදේශීය ආණ්ඩුවක් විසින් පිහිටවපු ජාත්‍යන්තර සංවිධානයක් එක්ක, එහෙමත් නැත්නම් විදේශීය නීති බලාත්මක කරන නියාමන ආයතනයක් එක්ක, මේ කියන ආයතනත් එක්ක තොරතුරු බෙදා ගන්න ඔන්න මූල්‍ය බුද්ධි ඒකකයට හැකියාව තියෙනවා. එතකොට ඒ වගේ තොරතුරු බෙදා ගැනීම සම්බන්ධයෙන් ගිවිසුම් ගත වෙන්නත් එහෙනම් මූල්‍ය බුද්ධි ඒකකයට හැකියාව තියෙනවා. හැබැයි මෙහෙම යම්කිසි තොරතුරක් හුවමාරු කරගද්දී ඒ තොරතුරු අනිවාර්යයෙන්ම සැක සහිත වෙන්න තරම් සාධාරණ හේතු තියෙන තොරතුරක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක් එක්ක තියෙන පෞද්ගලික තරහකට මේ වගේ කාර්යයන් කරන්න බෑ. අනිවාර්යයෙන්ම මේක සාධාරණ විදියට සැක කරන්න හේතු තියෙන්න ඕනේ. එහෙම නැති තොරතුරු බෙදා ගැනීම වරදක් වෙන්න පුළුවන් වෙනත් රටක රජයක් නැත්නම් රජ්‍ය ආයතනයක් එක්ක. හරි. එහෙනම් අපි යමු ටියුට් එකට. අපේ ඒකේ මොනවද තියෙන්නේ කියලා බලමු. අපි මූල්‍ය බුද්ධි ඒකකය සම්බන්ධයෙන් බලන්න. මූල්‍ය බුද්ධි ඒකකය ගැන තියෙනවා ඔයාලගේ ටියුට් එකේ 15 වෙනි පිටුවේ 4 වෙනි මාතෘකාව විදියට පොඩි හිස්තැනක් තියෙන්නේ. අපි ඒක සම්පූර්ණ කරගමු. මුලින්ම මොනවද ලියන්න ඕනි කියලා බලමු. හිස්තැන සම්පූර්ණ කරගන්න. මුදල් හා සැලසුම් කරන අමාත්‍යාංශය යටතේ මුදල් හා සැලසුම් කරන අමාත්‍යාංශය යටතේ දෙදස් 6 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන මගින් 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන මගින්
විධිවිධාන මගින් 2006 මාර්තු මාස 2006 මාර්තු මාස 2006 මාර්තු මාස ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය පිහිටුවන ලදී. ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය පිහිටුවන ලදී. එහෙනම් බලන්න අපහු සැරයක් අපි මොකද්ද ලිව්වේ කියලා. මුදල් හා සැලසුම් කරන අමාත්‍යාංශයේ යටතේ 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන මගින් 2006 මාර්තු මාස ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය පිහිටුවන ලදී. ඊළඟ ටික ටියුට් එකේ තියෙනවා අපි කියවමු. මූල්‍ය බුද්ධි ඒකකය ප්‍රධාන මූල්‍ය බුද්ධි ඒකකයේ කියලා හදාගන්න ඒකකයේ ප්‍රධාන අරමුණු වන්නේ අන්තර්ජාතික ප්‍රමිතීන් සහ නිර්දේශ සමග සමගාමීව ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ අනෙකුත් සම්බන්ධිත අපරාධ වැළැක්වීමයි. මෙතනදී අනෙකුත් සම්බන්ධිත අපරාධ කියන්නේ මේ මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදයට සම්බන්ධිත අපරාධයකදී ඒ වගේ අපරාධවල සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම, ආධාර කිරීම, අනුබල දීම, මෙන්න මේවා තමයි අපි සම්බන්ධිත වැරදි විදියට හඳුනගන්නේ. සාමාන්‍යයෙන් ඕනම අපරාධයක් සම්බන්ධයෙන් මේ වගේ සම්බන්ධිත වැරදි තියෙනවා දරුවෝ. මිනීමැරුමක් සම්බන්ධයෙන් උනත් මිනීමැරුමට කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට ආධාර අනුබල දීම, එතකොට මිනීමැරීමට තත් කිරීම, මෙන්න මේ වගේ සම්බන්ධිත වැරදිත් තියෙනවා. එහෙනම් මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන්ුත් ඒ වගේ සම්බන්ධිත වැරදි තියෙනවා. මේ කියන අපරාධ වළක්වන්න අන්තර්ජාතික ප්‍රමිතීන් හා නිර්දේශ සමග ලංකාවේ නීතියත් සමගාමීව වර්ධනය කරන එක තමයි මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධාන අරමුණ කියලා මේ කියන්නේ. ඊළඟට බලන්න ඒ සඳහා පහත අනු අරමුණු නැත්නම් කාර්යයන් සම්පාදනය කොට ඇත. මොනවද මේ? කියවන්න ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපීමේ ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම ශක්තිමත් කිරීම, මූල්‍ය විශුද්ධීකරණයට එරෙහි සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපීම මැඩ පැවැත්වීම සම්බන්ධ ක්‍රියාකාරකම් පාලනය පිළිබඳ දැනට පවතින නීති රීති පද්ධතිය තව දුරටත් වැඩි දියුණු කිරීම. ඊළඟ කියවන්න මූල්‍ය විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීම සඳහා තොරතුරු එක්රැස් කිරීම, විශ්ලේෂණය සහ අදාළ අධිකාරීන්ට උපදෙස් ලබා දීම. 4 වෙනි කාර්ය වෙන්නේ ශ්‍රී ලංකාවේ අනුකූලතා තත්ත්වය නැත්නම් නියාමන තත්ත්වය ජාත්‍යන්තර පිළිගත් තත්ත්වයට උසස් කිරීම. 5 වෙනි කාරණය වෙන්නේ මුදල් විශුද්ධීකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමට අදාළව ජාත්‍යන්තර නිර්දේශයන් යහපත් පරිචයන් ක්‍රියාත්මක කිරීම පිණිස ජාත්‍යන්තර සංවිධාන සමග ඇති සහයෝගීතාවය ශක්තිමත් කිරීම. මෙන්න මේ කියන කාර්යයන් ටික තමයි එහෙනම් මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධාන කාර්යයන් වෙන්නේ. ඊළඟට තියෙනවා හිස්තැනක් අපි එක සම්පූර්ණ කරගමු. ලියා ගන්න. දාහත එක වගන්තියේ දැක්වෙන, ඒ කියන්නේ 2006 අංක 6 දරන පනතේ. මේ පනතේ 17 එක වගන්තියේ දැක්වෙන 17 එක ලියන්නේ කොහොමද කියලා දන්නව නේද? 17 ලියලා වරහණක් ඇතුලේ එක. ඒ කියන්නේ 17 එක වගන්තිය ගැන තමයි මේ කියන්නේ. පහත හරයාත්මක බලතල ඉටු කිරීම සඳහා
මූල්‍ය බුද්ධි ඒකකය වාර්තාගත තොරතුරු සඳහා මධ්‍යගත ගබඩාවක්. වාර්තාගත තොරතුරු සඳහා මධ්‍යගත ගබඩාවක්. වාර්තාගත තොරතුරු සඳහා මධ්‍යගත ගබඩාවක්. ඉංග්‍රීසි වලින් නම් Central Repository of Reported Information. ස්ක්‍රීන් එකේ තියෙනවා ඒ වචනේත් ලියා ගන්න. Central Repository of Reported Information. නැත්නම් වාර්තාගත තොරතුරු සඳහා මධ්‍යගත ගබඩාවක් වශයෙන් ක්‍රියා කරයි. ඒ කියන්නේ 17 එක වගන්තියේ තියෙන හරයාත්මක බලතල 17 එක වගන්තියේ තියෙන්නේ දරුවෝ මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනතේ 17 එක වගන්තියේ සඳහන් වෙන්නේ මේ මූල්‍ය බුද්ධි ඒකකය සම්බන්ධයෙන් ඒගොල්ලන්ට තියෙන බලතල ගැන. එතකොට මේ බලතල යටතේ කතා කරන්නේ මේ තොරතුරු ගබඩාවක් වශයෙන් තියෙන බලතල සම්බන්ධයෙන්. මොනවද මේ බලතල අපි කතා කරා විදියට ගනුදෙනු සැකසහිත ගනුදෙනු පිළිබඳ සහ නිකුත් ගනුදෙනු පිළිබඳ වාර්තා රැස් කරන එක, ඒව විශ්ලේෂණය කරන එක සහ මේවා බෙදා ගන්න එක. එහෙනම් මේව තමයි මේ කියන බලතල. ඒ බලතල ගැන තියෙන්නේ පනති 17 එක වගන්තියේ. එහෙනම් බලන්න 17 එක වගන්තිය යටතේ ඔයාලා ලියාගත්ත එක හරියද බලන්න. 17 එක වගන්තියේ දැක්වෙන පහත හරයාත්මක බලතල ඉටු කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකය වාර්තාගත තොරතුරු සඳහා මධ්‍යගත ගබඩාවක් වශයෙන් ක්‍රියා කරයි. ඊළඟට අපි යමු ටියුට් එකට. ටියුට් එකේ තියෙනවා මේ කියපු බලතල ටික මොනවද? පළවෙනි එක තමයි සියලුම වාර්තා ආයතන මගින් මුදල් ගනුදෙනු වාර්තා, ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු සහ සැකස කටයුතු ගනුදෙනු වාර්තා ලබා ගැනීම. මෙතනදි වාර්තා ආයතන කියලා කිව්වේ මොනවද? අර අපි කියපු මූල්‍ය ගනුදෙනු වාර්තා කරන්න ඕනේ මූල්‍ය ආයතන ටික. අපි ඒව ගැන කතා කරා. මතකයිනේ? වාණිජ්‍ය බැංකුව, රක්ෂණ ආයතන මේ වගේ ආයතන කීපයක් ගැනම අපි කතා කරා. එහෙනම් ඒ ආයතන මගින් ලබා දෙන මුදල් ගනුදෙනු වාර්තා, ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු සහ සැක කටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් වාර්තා ලබා ගන්න මූල්‍ය බුද්ධි ඒකකයට බලතල තියෙනවා. දෙවෙනි කාරණාව අපරාධ චෝදනාව කියන එක කපා ගන්න. අපරාධ චෝදනා සහ නැත්නම් ඒක රාශී කළ දත්ත විශ්ලේෂණය කිරීම. මෙතනදී අපරාධ චෝදනා සම්බන්ධයෙන් යාලට දත්ත ලැබිලා තියෙන ඒවා ඒක රාශී කරපු දත්ත එක්ක විශ්ලේෂණය කරන එකත් මෙයාලගේ කාර්යයක් නැත්නම් බලතලයක්. ඊළඟ එක තමයි මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපීම දේශසීමා අභිභවන ක්‍රියාවන බැවින් තොරතුරු ජාතික හා අන්තර්ජාතික මට්ටමින් බෙදා ගැනීම. අපි බලමු මේ තොරතුරු බෙදා ගැනීම සම්බන්ධයෙන් ඊළඟ කරුණු ටික. මේකෙදි මූල්‍ය බුද්ධි ඒකකයකට නැත්නම් FIU එකට අමාත්‍යවරයාගේ අවසරය ඇතිව විදේශීය රජයක්, රජයේ ආයතනයක්, එහෙම නැත්නම් විදේශීය ආණ්ඩුවක් මගින් පිහිටුවන ලද ජාත්‍යන්තර සංවිධානයක්, ඊළඟ එක විදේශීය නීති බලාත්මක කරන නියාමන ආයතනයක් හෝ අධීක්ෂණ අධිකාරියක් සමග තොරතුරු හුවමාරු කර ගැනීම සම්බන්ධ ගිවිසුමකට හෝ ලියවිල්ලකට එකඟ වී එවැනි වැඩපිළිවෙලකට ඇතුළත් විය හැක. එම කියන එක කපන්න. එකඟ වී එවැනි වැඩපිළිවෙලකට ඇතුළත් විය හැක. නමුත් මෙම හුවමාරු කරගන්නා තොරතුරු නීති විරෝධී කටයුත්තක් සංස්ථාපනය කරන කටයුත්තක් හෝ සම්බන්ධ වරදකට නඩු පැවරීමට අදාළ වන බවට සැක කිරීමට තරම් සාධාරණ හේතු මූල්‍ය බුද්ධි ඒකකයට පැවතිය යුතුය. කියන්නේ සාධාරණ හේතුවක් නැතුව නම් මේ වගේ තොරතුරු බෙදා ගැනීමක් කරන්න බෑ.
සැක හිතෙන තරම් සාධාරණ හේතු තියෙනව නම් විතරයි මේ වගේ විදේශීය රටක් එක්ක වුණත් තොරතුරු බෙදා ගැනීම කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් අපි ආපහු මේ අපි කතා කරමින් හිටපු පනත ගැන අපි සාකච්ඡා කරලා ඉවර කරපු කරුණු ටික ආපහු සැරයක් මතක් කරගමු. එතකොට පුළුවන් අපිට පේපර්ස් ටිකට යන්න. අපි කතා කරමින් හිටියේ 2006 අංක 6 දරන මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනත ගැන. එතකොට පනතේ පූර්විකාවේ කියන කරුණු කිහිපයක් ගැන අපි කතා කළා. හැබැයි ඒකට වඩා අපිට වැදගත් වුණා පනතේ පූර්විකාවේ කියන අරමුණු මොනවද කියලා සරලව හඳුනගන්න එකට. ඒකෙදි අපි කිව්ව මේ පනත අදාළ වෙන්නේ අදාළ පනත යටතේ අදාළ වන ආයතන නැත්නම් මූල්‍ය ආයතනවල කටයුතු නියාමනය කරන්න මූල්‍ය බුද්ධි ඒකකය කියලා ආයතනයක් පිහිටෙව්ව මේ පනත මගින්. දෙවැනි කාරණය සැක සහිත මුදල් ගනුදෙනු පිළිබඳ දත්ත රැස් කිරීම සිදු කළා. තුන්වෙනි කාරණය තමයි මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් තියෙන නීතිමය තත්ත්වය ශක්තිමත් කළා. හතරවෙනි කාරණය වෙන්නේ කැප වෙලා කටයුතු කරන්න පුළුවන් විදිහේ අනුකූලතා නිලධාරියෙක් හැම ආයතනයකටම පත් කළා. මේක තමයි ප්‍රධාන කාර්යයන් 4 උනේ මේ පනතෙන් සිද්ධ වෙච්ච. ඊළඟට අපි අනුකූලතා නිලධාරියා ගැන කතා කරා පනතේ 14 එක වගන්ති යටතෙත් 2011 අංක 1 දරන රීතීන් යටතෙත් මේ අනුකූලතා නිලධාරියා ගැන සඳහන් කරලා තියෙනවා කියලා. හැබැයි මේකකින්වත් අනුකූලතා නිලධාරියෙක්ගේ සුදුසුකම් මොනවද කියලා නම් සඳහන් කරලා නැහැ. ඊට අමතරව අනුකූලතා නිලධාරියෙක් මොනවද කරන්න ඕනි කියලා අපි කතා කළා. අනුකූලතා නිලධාරියෙක් සම්බන්ධයෙන් පත් වෙන්නේ මේ තනතුරට පත් වෙන්නේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරියෙක් කියලා අපි කිව්වා. එහෙනම් අනුකූලතා නිලධාරියාගෙන් පස්සේ ඔන්න අපි කතා කරා ඔය අපි කතා කරන මූල්‍ය තොරතුරු වාර්තා කිරීම කරන්න ඕනේ මූල්‍ය ආයතන මොනවද කියලා. ඒකෙදි අපි කිව්වා බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය ආයතන, රක්ෂණ සමාගම්, සුරකුම්පත් නිකුතුකරුවන්, භාර සමාගම්, ඉදිරි වෙළඳපොළ වෙළඳුන්, තරවකරුවන් හා මූල්‍ය උපදේශකයන්, මූල්‍ය ගනුදෙනු සඳහා අදාළ වන සේවාවන් සම්පාදනය කරන වෘත්තිකයන්, නියාමනකරුවන් වගේ අය තමයි අපි මේ කියන මූල්‍ය ආයතන කියන ගොඩට වැටෙන්නේ කියලා. එතකොට මේ වගේ අය සම්බන්ධයෙන් තියෙන විශේෂ තහනම් කිහිපයක් ගැන අපි කතා කළා. ඒකෙදි පළවෙනියටම ප්‍රධාන වශයෙන් කතා කරාර නිර්නාමික ගිණුම් නැත්නම් කල්පිත ගිණුම් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් තහනමක් තියෙනවා කියලා අපි කිව්වා. ඒකට හේතුත් අපි කතා කළා. ඊළඟට අපි ආවා නිසි සුපරීක්ෂණය ගැන කතා කරන්න. 2011 අංක 1 දරන රීතීන් වල තියෙනවා නිසි උද්‍යෝගයෙන් කටයුතු කිරීම නැත්නම් නිසි සුපරීක්ෂණයෙන් කටයුතු කිරීමට අදාළ know your customer කියන්නේ KYC rules. KYC රීතීන් කියලා අපි කියනවා. මේ රීතීන් වර්ග ගැන අපි කතා කළා. මේ රීතීන් යටතේ මුලින්ම පුද්ගලයේ ගිණුමක් විවෘත කරන්න ආවයින් පස්සේ ගන්න ඕන තොරතුරු සහ ලේඛන ගැන අපි කතා කරමින් හිටියා. එතකොට තනි පුද්ගල ගිණුමක් නම් විවෘත කරන්නේ මොනවද ගන්න ඕන තොරතුරු සහ තනි පුද්ගලයන් සම්බන්ධව ලබා ගන්න ඕන ලේඛන මොනවද කියලා අපි වෙනම කතා කළා. ඊළඟට සමාගම් ගිණුමක් විවෘත කරද්දී ගන්න ඕනේ තොරතුරු මොනවද? සමාගම් ගිණුමක් විවෘත කරද්දී ගන්න ඕන ලේඛන මොනවද කියලාත් අපි කතා කළා. අවසානයේට කතා කරා මේ වගේ ගිණුමක් ආරම්භ කරද්දී මොනවා හරි සමිති සමාගමක් නැත්නම් සංවිධානයක් සම්බන්ධයෙන් නම් ලබා ගන්න ඕන තොරතුරු මොනවද කියලා. ඊළඟට මේ වගේ ලබා ගන්න තොරතුරු සත්‍යාපනය කරන්න පුළුවන් කොහොමද කියලා අපි කතා කරා. සාමාන්‍යයෙන් භාවිතා වන සත්‍යාපන ක්‍රමවේදයන් එක එක තොරතුරු සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි ආවා මේ අපි සාමාන්‍ය සත්‍යාපන ක්‍රමවේදනේ හැබැයි ටිකක් ඉහළ අවදානමක් තියෙනවා කියලා පෙනෙන ගනුදෙනු කරුවෙක් නම් ඒ අවස්ථාවේදී අර සාමාන්‍ය ක්‍රමවේදයටත් එහා ගිහිල්ලා භාවිතා කරන්න ඕනේ අමතර පරීක්ෂණ කිහිපයක් අපි කතා කළා. ඊළඟට
මේ අපි ගිණුමක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කතා කරේ. හැබැයි මේ නිසිසු පරීක්ෂණය කියන එක අඛණ්ඩව පවත්වාගෙන යන්න ඕනේ. ගනුදෙනුකරුවන්ගේ ගිණුම් ආරම්භ කරද්දි විතරක් නෙමෙයි හැමදාම මේ ගිණුම් පවත්වාගෙන යද්දි ගිණුම් වලින් ගනුදෙනු වෙද්දි මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් දෙන්න ඕනේ. එහෙනම් ඒ යටතේ අපි KYC rules කිහිපයක් ගැන කතා කරා. නැත්නම් මේ due diligence යටතේ නිසි පරීක්ෂණය යටතේ බැංකුකරුවෙක් කරන්න ඕනේ කාර්යයන් මොනවද කියලා අපි සාමාන්‍ය රාජකාරී කරගෙන යද්දි මෙයා අවධානය යොමු කරන්න ඕනේ මොන වගේ පැතිකඩ ගැනද කියලා අපි කතා කළා. අපි එකිනෙක ඉක්මනට මතක් කරගෙන යමු. මුලින්ම අපි කිව්වා මොනවා හරි තොරතුරු වල විෂමතාවයක් තියෙනවා නම් පසුව තොරතුරු ඉදිරිපත් කරන අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ඉක්මනට ගිණුම අත්හිටවන්න ඕනේ. එතනින් එහාට ගනුදෙනු කරන්න දෙන්න බෑ. මේ තොරතුරු හරිද කියලා සත්‍යාපනය කරගන්නකම්. ඊළඟට අපි කිව්වා මේ වගේ ලබා ගන්න තොරතුරු හැම එකක්ම ෆයිල් කරලා නැත්නම් ගොනුගත කරලා තියාගන්න ඕනේ කියලා. ඊළඟට තුන්වෙනි කාරණාව විදිහට අපි කිව්වා ඉතාමත් දුර පළාතක ලිපිනයක් තියෙන කෙනෙක් ඒ ප්‍රදේශයට ආසන්න නොවන දුර බැංකු ශාඛාවකට ඇවිල්ලා ගිණුමක් විවෘත කරනවා නම් ඒක අධෛර්යමත් කරන්න ඕනි කියලා සාධාරණ හේතුවක් නැති අවස්ථාවකදී. හතරවෙනි කාරණය විදිහට අපි කිව්වේ ගිණුමක් ආරම්භ කරන්න ආවහම ගනුදෙනුකරුවෙක් එකම බැංකු ශාඛාවේ ගිණුම් දෙකක් ආරම්භ කරන්න යනවා නම් ඒ වගේ අවස්ථාවකදී ඇයි ගිණුම් දෙකක් ආරම්භ කරන්න කියලා හරියට තොරතුරු ලබා ගන්න ඕනේ. ඊළඟට අපි කිව්වා මේ ගිණුම ආරම්භ කරන පුද්ගලයා බලධාරීන් විසින් නිකුත් කරලා තියෙන සෝදිසි ලයිස්තුවක ඉන්න පුද්ගලයෙක්ද නැත්නම් අපරාධයක් කරලා හොයමින් ඉන්න පුද්ගලයෙක්ද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ මුලින්ම. ඊළඟට ගිණුමකින් තවත් ගිණුමකට මුදල් මාරු කරන්න කියලා උපදෙස් ලැබිලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී අර මාරු වෙන ගිණුමේ කියන්නේ මාරු මුදල් ලැබෙන ගිණුමේ ගිණුම් අංකය අභ්‍යන්තරව සටහන් කරලා තියාගන්න ඕනේ පසු අවශ්‍යතාවයන් සඳහා. ඊළඟට පුරවැසි නොවන ගිණුම් ආරම්භ කිරීම ගැන කතා කළා. ඒකෙදි කරන්න ඕනේ කාර්යපටිපාටින් කිහිපයක් ගැනම කතා කළා. ඊළඟට අපි කතා කරාර දේශපාලනික වශයෙන් අනාවෘත පුද්ගලයන් ගැන. එහෙනම් මේ මෙතනම ලියා ගන්න දරුවෝ මෙයාලට ඉංග්‍රීසි වලින් කියන්නේ politically exposed persons. PEP කියලා කියනවා. politically exposed persons. ඒ කියන්නේ දේශපාලනික වශයෙන් exposed කියන්නේ නිරාවරණය වෙච්ච නැත්නම් අනාවෘත වෙච්ච පුද්ගලයෝ. PEP. හරි. එයාලා ගැන උන් අපි කතා කළා. ඊළඟට අපි කිව්වා විදේශ මුදල් ගිණුමකට තැන්පත් කරද්දී ගිණුමකට විදේශ මුදල් තැන්පත් කරනවා නම් එතනදී මේ මුදල් ලැබුණේ කොහෙන්ද කියන එකේ කියන්නේ අර මුදල් ප්‍රභවය මොකක්ද කියන එක හරියට ගැන තොරතුරු ලබාගෙන සෑහීමකටපත් වෙන්න ඕනේ කියලා. ඊළඟට අවසාන හරියේදී අපි කතා කරා මේ අනිවාර්ය වාර්තා කිරීමේ නියමයන් මග හරින විදියට යම් පුද්ගලයෙක් ගනුදෙනු කරගෙන යනවා නම් ඒ කියන්නේ විශේෂ සීමාවකට ටිකක් යටින් නම් හැම වෙලෙම ගනුදෙනු කරන්නේ මුදල් සීමාවකට අහු වෙන්නේ නැති වෙන්න ගනුදෙනු කරනවා කියලා පේනවා නම් අපි උදාහරණ කිව්වා. ඒ වගේ අවස්ථාවකදීත් අනුකූලතා නිලධාරියව දැනුවත් කරන්න ඕනේ කියලා කිව්වා. ඊළඟට ගනුදෙනුකරුවන්ගේ සාමාන්‍ය හැසිරීම් තියෙනවා නම් ඒව ගැන හොයන්න ඕනේ සහ අවදානම් වර්ග කිරීම කරන්න ඕනේ කියලා කිව්වා. මේවා තමයි නිසි පරීක්ෂණය යටතේ සාමාන්‍යයෙන් බැංකුකරුවෙක් කරන්න ඕනේ තමන්ගේ එදිනෙදා කාර්යයන් අතරතුරේදී අවධානය යොමු කරන්න ඕනේ දේවල් වෙන්නේ. ඊළඟට අපි කිව්වා පනතේ 6, 7, 8 වගන්ති බැලුවාම තියෙනවා මූල්‍ය බුද්ධි අංශය වෙත වාර්තා කරන්න ඕනේ කොයි වගේ ගනුදෙනුද කියලා. ඒකදී අපි කිව්වා අමාත්‍යවරයා ගැසට් එකක් මගින් නියම කරලා තියෙන මුදලකට සමාන මුදලක් හුවමාරු වෙනවා නම් ඒ වගේ අවස්ථාවක් නැත්තම් නීති විරෝධී කටයුත්තක් හා සම්බන්ධයි කියලා සැක කරන්න හේතු තියෙන ගනුදෙනුවක්. එහෙනම් අන්තිම එක ත්‍රස්තවාදී ක්‍රියාවක් මගින් ලැබුණු මුදල් කියලා සැක කරන්න පුළුවන් වෙන විදිහේ ගනුදෙනුවක්. මේ වගේ ගනුදෙනු අනිවාර්යයෙන්ම මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කරන්න ඕනේ කියලා කිව්වා. ඊට අමතරව
සැක කටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තා කරන වාර්තාව නැත්නම් සැක කටයුතු ගනුදෙනු වාර්තාව ගැන අපි කතා කළා. ඒක ලිඛිත වෙන්න ඕනි කිව්වා. අවශ්‍ය නම් දුරකථන ඇමතුමක් හරි විද්‍යුත් පැලෙන් හරි යොමු කරන්න පුළුවන්. හැබැයි ඒක යවලා පැය 24ක් ඇතුළත ලිඛිත ලියවිල්ලකින් දැනුම් දෙන්න ඕනි කියලා කිව්වා. එතකොට ඒ වාර්තාවේ තියෙන කරුණු සම්බන්ධයෙන් ඒ පුද්ගලයාට එරෙහිව කාටවත් නඩු පවරන්න බැහැ කියලා කිව්වා. මෙන්න මේ වගේ කාරණා ගැන අපි කතා කරා. සැක සහිත හෝ අසාමාන්‍ය ගනුදෙනු කියන්නේ මොනවද කියලා අපි කිව්වා. සාමාන්‍යයෙන් නම් ගනුදෙනු කරුගේ ව්‍යාපාරයේ මූල්‍යධාරිතාව ඉක්මවන ගනුදෙනු, මුදල් අසාමාන්‍ය ලෙස භාවිතා වෙන ගනුදෙනු, ව්‍යාපාරික ගනුදෙනු සඳහා පෞද්ගලික ගිණුම් භාවිතා කරන අවස්ථාවලදී ප්‍රාග්ධන ලාභ වැඩිපුර පෙන්වනවා නම්, ඒ වගේම තමන්ගේ මූල්‍යධාරිතාව ඉක්මවා යන විදිහේ දේපල පරිහරණයක් පෙන්වනවා නම්, එකම දේපල සම්බන්ධයෙන් විවිධ ගනුදෙනු සිද්ධ වෙනවා නම්, සහ බදු සැඟවීමක් කියලා නැත්නම් රහස් ගනුදෙනු කිරීමක් කියලා සැක කරන්න පුළුවන් විදිහේ ගනුදෙනු සම්බන්ධයෙන් සාධාරණ හේතු දක්වන්න බැරි නම් අපි ඒවට කිව්වා සැක සහිත ගනුදෙනු නැත්නම් අසාමාන්‍ය ගනුදෙනු කියලා. ඊළඟට අපි අද කතා කළා මූල්‍ය බුද්ධි ඒකකය ගැන. මූල්‍ය බුද්ධි ඒකකය ගැන කතා කරද්දී ඒකේ ප්‍රධාන අරමුණ මොකක්ද කියලා කිව්වා. ඊළඟට මූල්‍ය බුද්ධි ඒකකයේ අනු අරමුණු නැත්නම් කාර්යයන් 5ක් අපි හඳුනගත්තා. ඊළඟට මේ කියන මූල්‍ය බුද්ධි ඒකකය වාර්තාගත තොරතුරු සඳහා මධ්‍යගත ගබඩාවක් වශයෙන් ක්‍රියා කරනවා කියලා කිව්වා. එතනදී වාර්තා මගින් ලැබෙන තොරතුරු රැස් කරන්න යාලට පුළුවන්. ඒ වගේම මේව විශ්ලේෂණය කරන්න පුළුවන්. සහ මේ තොරතුරු බෙදා ගන්න පුළුවන් කිව්වා. අන්තර්ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ඒ සම්බන්ධයෙන් ගිවිසුම් වලට එළඹෙන්න පුළුවන් කියලා කිව්වා. ඒ කියන්නේ තොරතුරු බෙදා ගැනීම සම්බන්ධයෙන්. ඔන්න ඔය කාරණා ටික තමයි එහෙනම් අපිට 2006 අංක 6 දරන මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනත යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. හින්දා දැන් අපි යමු පේපර්ස් වලින් මොනවද අහලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් කියලා බලන්න. පෙරලා ගන්න එහෙනම් ඔයාලගේ ටියුට් එකේ පේපර්ස් තියෙන කොටස බලන්න. මුලින්ම 2019 සැප්තැම්බර් පේපර් එකේ තියෙනවා ප්‍රශ්න. අපි කරපු ප්‍රශ්න මොනවද කියලා බලමු. පළවෙනි ප්‍රශ්නේ අපි කරා. දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ අනුකූලතා නිලධාරියා ගැන. එහෙනම් මේ කොටස යටතේ තමයි අපි අනුකූලතා නිලධාරියා ගැන කතා කරේ. බලන්න 2006 අංක 6 දරන මුදල් කියලා දෙකක් ටයිප් වෙලා තිනවා. ඒක මුදල් ගනුදෙනු වාර්තා කරන පනත යටතේ ආයතන වලට අදාළ වෙන අනුකූලතා නිලධාරියෙකු නැත්නම් කම්ප්ලයන්ස් ඔෆිසර් පත් කිරීම සඳහා වන ව්‍යවස්ථාපිත අවශ්‍යතාවය කෙටියෙන් පැහැදිලි කරන්න. එහෙනම් මොනවද ලියන්න ඕනේ? අපේ ටියුට් එකේ අනුකූලතා නිලධාරියා ගැන තිබ්බ කරුණු ටික ලියුවහම හරි. මොකද්ද පනතේ අංකය අපි කතා කරා මතකයි නේද? අනුකූලතා නිලධාරියෙක් ගැන අපි කතා කළා. ඒකදී අපි කිව්වා පනතේ 14 එක වගන්තිය යටතේ තමයි අනුකූලතා නිලධාරියෙක් පත් කිරීම කරන්න ඕනි කියලා තියෙන්නේ. ඒකෙදි කියන්න ප්‍රශ්න උත්තර ලියනවා නම් 2006 අංක 6 දරන මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනතේ 14 එක වගන්තිය කියලා තියෙනවා අනුකූලතා නිලධාරියෙක්ව පත් කරන්න ඕනි කියලා. හැබැයි මේකේ අනුකූලතා නිලධාරියෙක්ගේ සුදුසුකම් ගැන නම් සඳහන් කරලා නැහැ. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ව තමයි සෑම ආයතනයක්ම සුදුසු පරිදි හොයලා බලලා පත් කරන්නේ. එතකොට තමා ව්‍යාපාරයක් කරගෙන යන වෙනත් කෙනෙක් සේවය යොදවලා නැති ව්‍යාපාරවලට අනුකූලතා නිලධාරියෙක් අවශ්‍ය නැහැ. ඒ වගේම අපි කිව්වා 2011 අංක 1 දරන රීතීන් ගනුදෙනු කරු පිළිබඳව නිසි උද්‍යෝගයෙන් කටයුතු කිරීමට අදාළ රීතීන් වලත් අනුකූලතා නිලධාරියෙක්ගේ අවශ්‍යතාවය සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ කරුණු ටික ලිව්වනම් හරි. ඊළඟ ප්‍රශ්නය බලමු එහෙනම්. මම හිතනවා දැන් ඔයාලා මම පිළිතුරක් කියන නිසා ඔයාලා තනියම උත්තර ලියනවා ඇති කියලා මේ ප්‍රශ්න වලට. ඊළඟට බලන්න 2018 සැප්තැම්බර්
ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. අපි උදාර්පණය ගැන කතා කරානේ ඊට කලින් කොටසේදී බලන්න මේක 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ නැත්නම් Financial Transaction Reporting Act එක තමයි මේකේ නම FTRA කියලා දුන්නොත් කලබල වෙන්න එපා. මේ කියන්නේ Financial Transaction Reporting කියන්නේ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. එහෙනම් මේ පනතේ ප්‍රතිපාදන වලින් කල්පිත ගිණුම් ආරම්භීම සහ පවත්වාගෙන යාම තහනම් නොකරයි. මේ ප්‍රශ්නේදී අහලා තියෙන දරුවෝ සත්‍ය අසත්‍යතාවය දක්වලා පිළිතුරට හේතු ලියන්න. එහෙනම් මේ ප්‍රකාශය සත්‍යයිද අසත්‍යයිද තහනම් කරලා තියෙනවද නැද්ද? තහනම් කරලා තියෙනවා. මේක තියෙන්නේ නොකරයි නිසා ප්‍රකාශය අසත්‍යයි. එහෙනම් ඔයාලා ප්‍රකාශය අසත්‍යයි කියලා ලියන්න ඕනේ මේ පනතේ දෙවනි වගන්තිය මගින් මේ කියන කාරණාව ප්‍රකාශිතවම තහනම් කරලා තියෙනවා. මොකද ගිණුම් හිමියව හඳුන ගන්න බැරි වෙන නිසා. එහෙනම් මෙවැනි ගිණුම් විවෘත කරන එකත් පවත්වාගෙන යන එකත් 2006 අංක 6 දරන මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනතේ දෙවන වගන්තියෙන් තහනම් කරලා තියෙනවා කියලා ඔයාලට කියන්න පුළුවන්. මේ ඔක්කොම අපි කතා කරලා තියෙන දරුවෝ ඊළඟ එක බලන්න හතරවෙනි ප්‍රශ්නය එකම ඒ කියන්නේ 2018 සැප්තැම්බර් 4 වෙනි ප්‍රශ්නය. ඕනෑම නීති විරෝධී ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට හෝ නඩු පැවරීමට අදාළ විය හැකි තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා විදේශ අධිකාරියක් සමගින් ගිවිසුම් වලට එළඹීමට මූල්‍ය බුද්ධි ඒකකයට බලය පැවරී ඇත. මේ කාරණාව සත්‍යද අසත්‍යද? මේ කාරණාව සත්‍යයි. අපි මූල්‍ය බුද්ධි ඒකකය ගැන කතා කරද්දී කිව්වා තොරතුරු හුවමාරු කරගන්න පුළුවන් විදේශීය නැත්නම් දේශීය ආයතනත් එක්ක. මොනවද මේ කියලා ඔයාලට පුළුවන් මේ ප්‍රකාශය සත්‍යයි කියලා මෙන්න මේ කාරණා ටික කියන්න. මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදයට එරෙහිව මුදල් සැපයීම වළක්වන්න අවශ්‍ය කරන තොරතුරු අන්තර්ජාතික මට්ටමින් බෙදා ගන්න මූල්‍ය බුද්ධි ඒකකයට බලතල ලැබිලා තියෙනවා. එහෙනම් මේ යටතේ පනතෙන් බලතල දීලා තියෙනවා කියලා කියන්නේ අපේ පනතේ නම ලියලා 16 අංක 6 දරන පනත. එතකොට එකෙන් විදේශීය රජයක් රාජ්‍ය ආයතනයක් එක්ක නැත්නම් විදේශීය ආණ්ඩුවක් මගින් පිහිටවපු ජාත්‍යන්තර සංවිධානයක් එක්ක නැත්නම් විදේශීය නීති බලාත්මක කරන නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක් එක්ක තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. හැබැයි මේ තොරතුරු සම්බන්ධයෙන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ගිවිසුම් වලට එළඹෙන්නත් පුළුවන්. හැබැයි මොකක්ද තියෙනවනේ අවශ්‍යතාවය? මේවා සැක කරන්න තරම් සැක කටයුතු ගනුදෙනුවක් වෙන්න තරම් සාධාරණ හේතු තියෙන්න ඕනේ. ඔන්න ඔය කාරණා ටික දිය වෙන්න ඕනේ එහෙනම්. ඊළඟ එක බලන්න 2018 මාර්තු ප්‍රශ්න පත්‍රයේ ඒකේ තියෙනවා මූල්‍ය බුද්ධි ඒකකේ පළවෙනි ප්‍රශ්න බලන්න. මූල්‍ය බුද්ධි ඒකකය ස්ථාපිත කරන ලැබුවේ කුමන ව්‍යවස්ථාවක් යටතේද? මොකද්ද පනත මූල්‍ය බුද්ධි ඒකකය පිහිටවුව? අපි ලිව්වා 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත. මේ පනත යටතේ තමයි මේ FIU එක පිහිටවන්නේ. එහෙනම් පනතේ නම විතරයි ලියන්න තියෙන්නේ. මොකද ඒක කෙටි ප්‍රශ්නයක් ලකුණු 2යි ඔයාලට ඒකට ලැබෙන්නේ. ඊළඟට බලන්න ඒකේ ඊළඟ කොටස් පළවෙනි සහ දෙවෙනි කොටස් දෙක අපි ලියලා තියෙන්නේ 3 4 අපි ඊළඟට කතා කරන්න යන මාතෘකාවට අදාළයි. 2017 සැප්තැම්බර් ප්‍රශ්නය වලට යමු. ඒකේ පළවෙනි ප්‍රශ්න බලන්න මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ එතන දරුවෝ හදාගන්න වැළැක්වීමේ නිතරම නෙමෙයි නීති රාමුව තුල නිතරම මුදල කියන එක කපලා හදන්න නීති රාමුව තුල දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් PEP වශයෙන් අදහස් කරන්නේ කවුද? අපි ඒ ගැන කතා කළා
අර ඩියු ඩිලිජන්ස් වලට අදාළ කරුණු ගොඩක් කතා කරපු අවස්ථාවේදී බලන්න ඔයාලගේ ටියුට් එකට ගිහිල්ලා ඒකෙදි අපි කතා කරා politically exposed persons නැත්නම් දේශපාලනික වශයෙන් අනාවෘත පුද්ගලයන් කියන්නේ කවුද කියලා. මම ඒ සම්බන්ධ ගැසට් නිවේදනයකුත් දීලා ඇති. අන්න ඒ කියන කරුණු ටික ඔයාලට ලියන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් සම්පූර්ණ ලකුණු ලබා ගන්න. ඊළඟට බලන්න 2017 සැප්තැම්බර් පේපර් එකේ දැන් දරුවෝ අපි ඔය politically exposed persons ගැන අහලා තියෙන ප්‍රශ්නේ කිඩි ප්‍රශ්නයක්. ඒ කියන්නේ ලකුණු දෙකේ ප්‍රශ්නයක්. ඒකින්ද ලොකු විස්තරයක් ලියන්න ඕනේ නැහැ. සරලව ඔයාලට ඒක හඳුන්න ගන්න පුළුවන් වුණා නම් ඇති. අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ඒ අතරේ politically exposed persons ලට නැත්තම් දේශපාලනමය වශයෙන් නිරාවරණය වෙච්ච පුද්ගලයන්ට ගිණුම් විවෘත කරන්න බෑ කියන කාරණාව. හරි. ඒකේ 4 වෙනි ප්‍රශ්නය බලන්න. අනිත් ටික අපි කරලා තියෙන්නේ 2006 අංක 6 තරණ මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනත නෙමෙයි පනතේ මූලික අරමුණු කවරේදයි සඳහන් කරන්න. මොනවද මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනතේ මූලික අරමුණු ටික කියලා තමයි ලියන්න තියෙන පැහැදිලිනේ. අපි කතා කරපු මෙන්න මේ කාර්යයන් ටික FIU එක පිහිටවපු එක සැක සහිත ගනුදෙනු සම්බන්ධ දත්ත රැස් කිරීම ඊළඟට නීතිමය තත්ත්වයන් ශක්තිමත් කිරීම සහ අනුකූලතා නිලධාරිය සම්බන්ධයෙන් මේක ලකුණු 5ක ප්‍රශ්නයක් හින්දා මේ කරුණු ටික කෙටියෙන් ලියලා බෑ ටිකක් දීර්ඝ වශයෙන් පොඩි විස්තරයක් එක්ක වාක්‍ය 2ක් 3ක් වෙන්න ඡේද 4කට ලිව්වනම් සම්පූර්ණ ලකුණු ටික වලට ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔය ටික තමයි අපිට ඒ කොටස යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. අපිට එහෙනම් පාඩමේ අන්තිම කොටස් දෙක ගැන තමයි දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ. එහෙනම් පෙරලා ගන්න 2005 අංක 25 දරන ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධ පනත. දෙදස් පහේ අංක 25 දරන ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම පිළිබඳ පනත. මේක ගැන අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න නෑ. මේ පනතේ අරමුණ මොකක්ද කියන එක විතරයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මොකද්ද පනතේ අරමුණ? පනතේ නම බැලුවාම ඔයාලට පේන අරමුණ. පනතේ අරමුණ වෙන්නේ ත්‍රස්තවාදීන්ට මුදල් සැපීම නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණය වළක්වන එක. එහෙනම් මේ පිළිබඳ තියෙන ජාත්‍යන්තර ප්‍රඥප්තියන්, ඒ කියන්නේ ජාත්‍යන්තර නීතීන්ට අනුකූලව ලංකාවේ සම්මත කරපු පනතක් තමයි ත්‍රස්තවාදී මූල්‍යකරණය පිළිබඳ මූල්‍යකරණය වැළැක්වීම පිළිබඳ පනත වෙන්නේ. සාමාන්‍යයෙන් අපි අන්තර්ජාතික සංවිධානවලට බැඳුනායින් පස්සේ මේ සංවිධාන වල තියෙන ගිවිසුම් වලට නැත්නම් ප්‍රඥප්ති වලට අපි අත්සන් කරනවා. එහෙම අත්සන් කරයින් පස්සේ ඒක ලංකාවටත් අදාළ වෙනවා. අපි ලංකාව ගැන හිතුවොත් ලංකාව සමාජිකයෙක් වෙන අන්තර්ජාතික සංවිධානයක් විසින් නිකුත් කළ තියෙන ප්‍රඥප්තියකට අපිත් බැඳී ඉන්නවා. ඒක ලංකාවේ නීතියක් විදියට පනවන්න අපිට පුළුවන්. ඒ හා සමගාමීව මේ කියන්නේ මේ සම්මුතිය නැත්නම් ප්‍රඥප්තියට සමගාමීව ඒ කරුණු මැතුලත් කළ ලංකාව තුළ පනතක් ගොඩනගන්න නැත්නම් පනතක් සකස් කරන්න ඒකට තමයි අපි කියන්නේ මේ වගේ ජාත්‍යන්තර ප්‍රඥප්තියකට අනුව ලංකාවේදී සම්මත කරපු පනතක් කියලා. ජාත්‍යන්තර සම්මුතියේ තියෙන කරුණු ඇතුළත් කරපු දේශීය පනතක් සකස් කරනවා. මොකද අපි දන්නවා අපි අර නීති මූලාශ්‍ර ගැන ඉගෙන ගද්දී ඔයාලට මතක ඇති. අපි නීති මූලාශ්‍ර විදියට කිව්වේ ව්‍යවස්ථා, නඩු තීන්දුව, චාරිත්‍ර මේ වගේ දේවල් ගැන. අපි එතනදී ප්‍රඥප්ති ගැන ඉගෙන ගත්තේ නැහැ. මොකද ප්‍රඥප්ති කෙලින්ම රටක් ඇතුළට බලපාන නීතියක් බවට පත් වෙන්නේ නැහැ. ඒක පාර්ලිමේන්තුවක් මගින් සම්මත කරනකම්. මොකද ලෝකේ රටවල් ಜಾති දෙකක් තියෙනවා. ඒ කිය න්‍යායවාදී හා ද්වි න්‍යායවාදී කියලා. අපි මම ඔයාලට ඒව ගන්නන්න යන්නේ නැහැ. ලංකාව කියන්නේ ඒ වගේ ද්වි න්‍යායවාදී රටක්. ඒ කියන්නේ අත්සන් කරන හැම සම්මුතියක්ම දේශීය නීතියක් බවට ලංකාවේ පත් වෙන්නේ නැහැ.
ඒ සම්මුතිය දේශීය නීතියක් වෙන්න නම් සම්මුතියක් හෝ ප්‍රඥප්තියක් දේශීය නීතියක් වෙන්න නම් ඒ හා සමගාමීව පනතක් ලංකාවේ පාර්ලිමේන්තුව තුලත් සම්මත වෙන්න ඕනේ. එහෙනම් ත්‍රස්තවාදී මූල්‍යකරණයට අදාළ අන්තර්ජාතික ප්‍රඥප්තියකට අපි එකඟ වෙලා තියෙනවා. ඒ එකඟ වෙච්ච ප්‍රඥප්තියට අදාළව ලංකාවේදී සම්මත කරගත්තු පනත තමයි 2005 අංක 25 දරන ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම පිළිබඳ පනත කියන්නේ. හරි. අපි යමු එහෙනම් ටියුට් එකට. ටියුට් එකේ 16 වෙනි පිටුවේ තියෙනවා හිස්සනම් අපි ඒක සම්පූර්ණ කරගමු ලියන්න. ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමේ අරමුණින් ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමේ අරමුණින් ත්‍රස්තවාදී මූල්‍යකරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව ත්‍රස්තවාදී මූල්‍යකරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව ලංකාවේ සම්මත කරගන්නා ලද පනතකි. ලංකාවේ සම්මත කරගන්නා ලද පනතකි. ඊළඟට ඒ කොටස ලියලා ඉවර කරන්න. ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමේ අරමුණින් ත්‍රස්තවාදී මූල්‍යකරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව ලංකාවේදී සම්මත කරගන්නා පනතකි. ඊළඟට එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ අපේ පනතේ අවසාන අපේ ටියුට් එකේ තියෙන අන්තිම කොටස. ඒ කියන්නේ මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධන බලකාය ගැන. මේ මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධන බලකාය කියන අන්තර්ජාතික සංවිධානය පිහිටවලා තියෙන්නේ 1989 වර්ෂයේදී G7 රටවල් විසින්. මේ G7 රටවල් කියන්නේ දරුවෝ ලෝකේ ඉන්න බලවත්ම රටවල් 7ක් එකතු වෙලා තමයි මේ සංවිධානය පිහිටවලා තියෙන්නේ. මේක මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ තමයි විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ මුදල් සම්බන්ධ වෙන අනිකුත් අපරාධ ගැන මේකෙදි මේ සංවිධානය විසින් තමන්ගේ අවධානය යොමු කරනවා. මේ G7 රටවල් මොනවද කියලා ඔයාලට අවශ්‍ය නම් ටියුට් එකේ පැත්තකින් ලියා ගන්න. මේකෙදි කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එතකොට රටවල් 5යි, තව රටවල් 2ක් තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදය සහ අන්තිම එක තමයි එක්සත් රාජධානිය කියන්නේ එංගලන්තය නැත්නම් බ්‍රිතාන්‍ය. මේ කියන රටවල් 7 එකතු වෙලා තමයි මේ මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධන බලකාය පිහිටවගෙන ආරම්භ කරලා තියෙන්නේ. මේක අන්තර්රාජ්‍ය සංවිධානයක්. ඒ කියන්නේ රාජ්‍යයන් අතර ඇතිවෙච්ච අන්තර්ජාතික සංවිධානයක්. මේ මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධන බලකාය ප්‍රධානම පරමාර්ථය වෙන්නේ ලෝකයේ තියෙන මූල්‍ය පද්ධතියේ ක්‍රියාත්මක වන වැරදි, විශේෂයෙන්ම මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් තියෙන තර්ජන. මේ වැරදි නිසා ලෝකයේ තියෙන මූල්‍ය පද්ධතියට ඇති වෙලා තියෙන තර්ජනයන් වළක්වන එක තමයි මේ මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධන බලකාය නැත්නම් Financial Action Task Force කියලා කියන FATF කියන වචනේ තමයි අපි ඉස්සරහට භාවිතා කරන්නේ. එහෙනම් මේ FATF එක බිහි කරලා තියෙන්නේ කවුද? G7 රටවල් එකතු වෙලා. දැන් මේ වෙද්දිලා ලෝකේ ගොඩක් රටවල් මේගොල්ලෝ එකතු වෙලා තියෙනවා.
මුලින්ම 1989 දී තමයි මේක ආරම්භ කරේ. ඊළඟට මේ කියන වගේ ජාත්‍යන්තර සංවිධාන වලට දරුවෝ සාමාන්‍යයෙන් නම් අපි දන්නවා අර රටක ව්‍යවස්ථාව මගින් සම්මත කරන නීතිවලට රටේ ජනතාව අනිවාර්යයෙන්ම අනුගත වෙන්න ඕනේ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? දඬුවම් ලැබෙනවා. හැබැයි ඒ වගේ බන්ධනීය බවක් මේ ජාත්‍යන්තර සංවිධාන සකස් කරන නීතිවලට නැහැ. ඒ කියන්නේ ජාත්‍යන්තර සංවිධානයක් සකස් කරන නීතියක් රටක් අනුගමනය කරන්නේ නැත්නම් එයාලට දඬුවම් ලබා දෙන්න හැකියාවක් නැහැ. හැබැයි යම් ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්. හැබැයි මෙහෙම බන්ධනීය බවක් නැති වුණත් මේ වෙද්දි රටවල් ගොඩක් මේ FATF එකත් එක්ක එකතු වෙලා තියෙනවා සහ එයාලගේ නිර්දේශ ඒකොල්ලෝ රටක නීති පද්ධතිය සකස් වෙන්න ඕනේ කොහොමද රාජ්‍යයන් කටයුතු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ මූල්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධ වැරදි පාලනය කරන්න මොනවද ගන්න ඕනේ ක්‍රියාමාර්ග කියලා කියන නිර්දේශ ගොඩක් රටවල් මේ වෙද්දි භාවිතා කරනවා. මොකද ඒවා රටක් විදියට ළඟා කරගන්න එකේ රටකට හොඳ නිසා අපි කතා කරා රටකට මේවයින් ලැබෙන වාසි මොනවද කියලා. මතකයිනේ මුල්ම හරියේදී අපි කතා කරා පළවෙනි කොටසේදී අපි ඒ ගැන සාකච්ඡා කරා. ඒ නිසා මේ වගේ රටක තියෙන්න ඕනේ ජාත්‍යන්තර ප්‍රමිතිය මොකක්ද කියන එක ගැන මෙයාලා නිර්දේශ ඉදිරිපත් කරනවා. එතකොට මේ වගේ නිර්දේශ ගොඩක් රටවල් මේ වෙද්දී අනුගමනය කරනවා කියලාත් මම කිව්වා. ඊළඟට මේගොල්ලෝ මේ නිර්දේශ බොහෝ විට යාවත්කාලීන කරනවා එක කාලෙන් කාලයට එන අලුත් දේවල් එක්ක අලුත් වැරදි එනවා අලුතෙන් වැරදි කරන්න මිනිස්සුන්ට මාර්ග හොයාගන්න පුළුවන් වෙන විදිහේ තාක්ෂණයන් එනවා. මෙන්න මේ වගේ දේවල් එක්ක මේගොල්ලන්ගේ නීතීන් නිර්දේශත් කාලෙන් කාලයට යාවත්කාලීන කරනවා. ඉතින් ඒ හින්දා මෙහෙම යාවත්කාලීන කරන්න අවශ්‍ය නිසා යාලා වර්ෂයකට 3 පාරක් රැස් වෙනවා කියලා කියනවා. මෙහෙම රැස් වෙලා යාලා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරනවා. එතකොට මේ FATF එකට සමගාමීව කලාපීය වශයෙන්ුත් යම් ආයතන බිහි වෙලා තියෙනවා. එතකොට අපි ඉන්න ආසියානු කලාපේ ඒෂියා පැසිෆික් ගෲප් කියලා නැත්නම් අපි ඒකට කියනවා APG Asia Pacific Group. මෙන්න මේ කියන APG එකත් මේ FATF එකත් සම්බන්ධ වෙලා බොහෝ විට විවිධ පරීක්ෂණ කරනවා නැත්නම් ඉවැලුවේෂන්ස් අපි කියනවා ඇගයීම් කරනවා විවිධ රටවල් ගැන. එතකොට ඒ රටවල් වල තියෙන නීතීන් මේ මුදල් විශුද්ධීකරණය වගේ වැරදි බලක්වන්න අරගෙන තියෙන ක්‍රියාමාර්ග මූල්‍ය ආයතනයට වලට දීලා තියෙන උපදෙස් මෙන්න මේ වගේ දේවල් එයාලා ඇගීමක් කරලා එයාලා විවිධ නිර්දේශ මේ FATF එක මගින් නිකුත් කරනවා. මෙහෙම නිකුත් කරයින් පස්සේ රටවල් බොහෝ විට මේවා අනුගමනය කරලා එයාලගේ තියෙන වැරදි අඩුපාඩු ටික සකස් කර ගැනීම සිද්ධ වෙනවා. හැබැයි 2017 දී ලංකාවට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. මොකද මේ වගේ ඒෂියා පැසිෆික් ගෲප් එකෙන් ලංකාවේ කරපු ඇගයීම් කිහිපයකට FATF එක මගින් ලබා දීපු නිර්දේශ හරියාකාරව ක්‍රියාත්මක කරගන්න අවුරුදු ගාණක් තිස්සේ ලංකාවට බැරි වුණා. 2006 දී 2015 දී මේ කිසිම අවස්ථාවක ලංකාව ඒගොල්ලන්ගේ තිබිච්ච අවශ්‍යතා හරියටම සම්පූර්ණ කරේ නැහැ. ඒ හින්දා එයාලා මොකද කරේ? එයාලා 2017 දී ලංකාවේ එයාලගේ ග්‍රේ ලිස්ට් එකට ඇඩ් කරනවා. නැත්නම් අපි මේකට කියනවා අලු ලයිස්තුව කියලා. එතකොට ඒ ලයිස්තුවේ ඉන්න රටවල් සම්බන්ධයෙන් ලෝකයේ ඇතිවෙන ප්‍රතිරූපය මොකක්ද? මේගොල්ලෝ අලු ලයිස්තුවේ ඉන්න රටක් කියන්නේ ඒ රටේ මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් හොඳ නීති පද්ධතියක් නැහැ. එහෙනම් මේක ටිකක් අනාරක්ෂිත රටක් විදියට ඔන්න ලෝකය සලකන්න ගන්නවා. මේ වගේ හින්දා මෙන්න මේ කාරණා හින්දා 2017 දී ලංකාව අලු ලයිස්තුවට ඇතුළත් වෙනවා. මේක එක සැරේ වෙච්ච දෙයක් නෙමෙයි. 2005 ඉඳන් ක්‍රමක්‍රමයෙන් 2006 ඉඳන් වෙච්ච
ඇගයීම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි 2017 දී ලංකාව අලු ලයිස්තුවට ඇතුළත් කරන්නේ නැත්නම් මේ ග්‍රේ ලිස්ට් එකට ඇඩ් වෙන්නේ. ඒ හින්දා එතනින් පස්සෙත් මේ කියන FATF එක මගින් ලංකාවට නිර්දේශ ලබා දෙනවා කාල රාමුවක් එක්ක. ඒ කියන්නේ මෙන්න මේ කාලය වෙද්දි මේ ක්‍රියාකාරකම් ටික අනුගමනය කරලා තියෙන්න ඕනේ කියලා. ඒකෙදි පනත් සංශෝධන කරන්න අවශ්‍ය වුණා. ඊළඟට CDD rules නැත්නම් අර customer due diligence rules කියලා කියන්නේ නිසි සුපරීක්ෂණය සම්බන්ධ රීතීන් තිබ්බේ. අන්නේ රීතීන් සඳහා විශේෂ අවශ්‍ය මඟ පෙන්වීම නිකුත් කරන්න මේ සම්බන්ධ නිර්දේශ ආයතන වලට නිකුත් කරන්න කියලා කිව්වා. එතකොට මේ කාරණා සම්බන්ධයෙන් නිර්දේශයන් මේව කරන්න ඕනේ කියලා කාල රාමුවක් එක්කම ලංකාවට විශේෂ මඟ පෙන්වීම් කිහිපයක් FATF එක මගින් ලබා දුන්නා. ලංකාව 2017 ඉඳන් 2019 වෙනකන් මේ කියන ක්‍රියාකාරකම් ටික හරියාකාරයෙන් ඉටු කරලා මේ නිර්දේශ ටික අනුගමනය කරලා මඟ පෙන්වීම් ටික අනුගමනය කරලා ඔන්න 2019 දී 2019 ඔක්තෝබර් මාසයේදී ලංකාවේ නම ග්‍රේ ලිස්ට් එකෙන් අයින් කරගත්තා. මේක විශේෂ සිද්ධියක් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ලංකාවේ ඇතිවෙච්ච අවාසනාත්මක තත්වයක්. එතකොට මේ තත්වයෙන් 2019 ඔක්තෝබර් මාසයේදී ඔන්න ලංකාවට අපහු එළියට එන්න ලැබුණා. ලංකාව හරි ක්‍රියාමාර්ග ගත්තු නිසා. එහෙම නොවුනනම් මොකද වෙන්නේ? ලංකාව අර අපි කිව්වා වගේ මුලින්ම අපි කතා කරේ වාසි මොනවද කියලා මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් හොඳ නීති පද්ධතියක් තියෙන රටක වාසි කතා කරානේ. අන්නේ වාසිවලම අවාසිදායක තත්වයන්ට ලංකාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම නොවුනනම්. හරි. ඔන්න ඔය කාරණා ටික තමයි අපිට FATF එක සම්බන්ධයෙන් නැත්තම් මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධන බලකාය සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. ඔන්න දැන් අකුරු කිහිපයක් එක්ක තියෙනවා. FIU එක ගැන කතා කරා, FATF එක ගැන කිව්වා. ඊට පස්සේ APG කියලා කිව්වා. මේවා පටලව ගන්න එපා. ඉංග්‍රීසි වචනේත් සිංහල වචනේත් එක්ක මතක තියාගන්න. එතකොට පැටලෙන්නේ නැහැ. හරි. අපි යමු ටියුට් එකට එහෙනම් දරුවෝ. ටියුට් එකේ අවසානයේට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. බලන්න මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධන බලකාය ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස්. බලන්න අපි දියාගමු ටියුට් එක සම්පූර්ණ කරමු. 1989 වර්ෂයේදී G7 රටවල් විසින් G7 කියලා කියන්නේ කැපිටල් G ඊළඟට 7 ඉලක්කම G7 රටවල් විසින් පිහිටුවා ගන්නා ලද අන්තර්රාජ්‍ය සංවිධානයකි. ඊළඟට ලියන්න මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධන බලකායේ නැත්තම් FATF කියලා ලිව්වත් කමක් නැහැ. මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධන බලකායේ ඊළඟ ටික තියෙනවා අපි කියමු ප්‍රධාන පරමාර්ථය වන්නේ සඵලදායී වූ නෛතික නියාමන සහ මෙහෙයුම් පියවරයන් ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ මුදල් විශුද්ධීකරණය ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ වෙනත් තර්ජනයන් වැළැක්වීම සඳහා යොදා ගනු ලැබීමයි. ඊළඟ හිස්තැන සම්පූර්ණ කරන්න. FATF හි තීරණ ගැනීමේ මණ්ඩලය වසරකට තෙවරක් රැස් වී අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ.
බන්ධනීය නීතීන් සකස් කිරීමට බලයක් නොමැති උවද බන්ධනීය නීතීන් සකස් කිරීමට බලයක් නොමැති උවද FATF මගින් සකස් කරන ලද නෛතික නිර්දේශයන් FATF මගින් සකස් කරන ලද නෛතික නිර්දේශයන් වර්තමානය වන විට සෑම රටක් විසින්ම ළඟා කරගත යුතු වර්තමානය වන විට සෑම රටක් විසින්ම ළඟා කරගත යුතු ජාත්‍යන්තර ප්‍රමිතීන් බවට පත් වී ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන් බවට පත් වී ඇත. ඊළඟ ටියුට් එක බලන්න. මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදීන් මූල්‍යකරණය මෙන්ම ශීඝ්‍රයෙන් වැඩිවන විනාශකාරී අව්‍යායුධ වෙළඳාම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර නිර්දේශ රාශියක් FATF මගින් සංවර්ධනය කර ඇත. වසරින් වසර මේවා යාවත්කාලීන කරමින් ඒවාය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කරමින් මෙම නිර්දේශ ප්‍රවර්ධනය කිරීම FATF මගින් සිදු කරයි. ඊළඟට බලන්න FATF පදනම් කරගෙන වර්ධිත කලාපීය ව්‍යුහයක් වන ඒෂියා පැසිෆික් ගෲප් APG මගින් ක්‍රියාත්මක කරන ලද සාමූහික ඇගීම් නැත්නම් අපි කියන ME mutual evaluations හරහා ශ්‍රී ලංකාවේ මේ AML නැත්නම් CTF කියන්නේ දරුවෝ anti money laundering ඒ කියන්නේ මුදල් විශුද්ධීකරණයට එරෙහි නීති කියන එක. ඒ වගේම CTF කියන්නේ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නීති කියන එක. බලන්න AML CTF නෛතික රාමුවේ තිබූ අකාර්යක්ෂමතා හා දුර්වලතා හඳුනාගත් අතර පළමු වතාවට 2006 දීද දෙවනි වතාවට 2015 දීද මේවා නිවැරදි කිරීමට අවශ්‍ය නිර්දේශ ලංකාව වෙත ලබා දී තිබුණි. මෙහිදී නීතිය සංශෝධනය කිරීමට පනත් සංශෝධනය කිරීම CDD rules ඒ කියන්නේ custom due diligence rules ගනුදෙනු සුපරීක්ෂණයට ගනුදෙනු කරු සුපරීක්ෂණයට ලක් කිරීමේ රීතීන් සඳහා අවශ්‍ය මඟ පෙන්වීම උපදෙස් නිකුත් කිරීම ආදී නිර්දේශ කීපයක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් පෙන්වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූ බැවින් 2017 ඔක්තෝබර් මාස පැවති FATF පැවති රැස්වීමේදී FATF විසින් ශ්‍රී ලංකාව අලු ලැයිස්තුවට ග්‍රේ ලිස්ට් එකට ඇතුළත් කරන ලදී. එමගින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ ක්‍රියාමාර්ග අධීක්ෂණය කළ යුතු රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබුණි. නමුත් ඔවුන් විසින් ලබා දුන් ක්‍රියාකාරී සැලැස්ම නියමිත කාල රාමුවක් තුළ ඉටු කරමින් අපි සම්පූර්ණ කරගමු. ඉටු කරමින් මොකද උනේ? ශ්‍රී ලංකාව 2019 ඔක්තෝබර් මාස වන විට සාර්ථකව අලු ලැයිස්තුවෙන් ඉවත් විය. ශ්‍රී ලංකාව 2019 ඔක්තෝබර් මාස වන විට සාර්ථකව අලු ලැයිස්තුවෙන් ඉවත් විය. හරි. එහෙනම් FATF එක ගැන ඒ කියන්නේ මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධන බලකාය ගැන අපිට කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. 2018 සැප්තැම්බර් පේපර් එක පෙරලා ගන්න. ඒකේ තියෙනවා මේ සම්බන්ධ ප්‍රශ්නයක්. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ ලොව පුරා මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේලා මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධන බලකායේ භූමිකාව කවරේදයි කෙටියෙන් පැහැදිලි කරන්න. එහෙනම් මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධන බලකාය ගැන අපි අපේ නෝට් එකේ තියෙන කොටස ඔයාලා ලියන්න ඕනේ. ඒකෙදි මේක ඇති උනේ කොහොමද? ඇති උනේ කොයි අවුරුද්දද? මොනවද G7 රටවල් විසින් තමයි ඇති කරගත්තේ?
බන්ධනීය නීති සකස් කරන්න බැරි වුණත් එයාලගේ නිර්දේශ මේ වෙද්දී ජාත්‍යන්තර ප්‍රමිතීන් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒවා අවුරුදු කිහිපයකින් අවුරුද්දෙන් අවුරුද්දට යාවත් කාලීන වෙනවා. ඊට අමතරව මේකෙදි මූල්‍ය ශාස්ත්‍රයේ ලෝකයේ මූල්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් මොනවද මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය හා අව්‍යායුධ වෙළඳාම, නීති විරෝධී අව්‍යායුධ වෙළඳාම ගැන තියෙන නීතීන් එයාලා වැඩි දියුණු කරන්න තමයි උත්සාහ ගන්නේ. මෙන්න මේ කියන කාරණා ටික කෙටියෙන් පැහැදිලි කරගන්න පුළුවන් වුණා නම් ප්‍රශ්නයට පිළිතුර එතන තියෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට බලන්න 4 වෙනි ප්‍රශ්නයේදී ඒක අපි කතා කරලා තියෙනවා. තව බලන්න. ආයිකේ 4 වෙනි ප්‍රශ්නේ බලන්න. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට අදාළව මෑත කාලයේදී FATF මගින් ශ්‍රී ලංකාව අලු ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබුවේ ඇයිදයි කෙටියෙන් පැහැදිලි කරන්න. බලන්න ඒක 2018 මාර්තු ප්‍රශ්න පත්‍රයෙන් එහෙනම් 2017 දී තමයි ලංකාව අලු ලැයිස්තුවට ඇතුල් වුණේ. ඒ සම්බන්ධයෙන් තමයි මේ 2018 මාර්තු වලදී ප්‍රශ්න කරලා තියෙන්නේ. හැබැයි දැන් ලංකාව මේ ලැයිස්තුවෙන් ඉවත් වෙලා හින්දලා මේකට ඇතුළත් කරේ ඇයි කියලා ඔයාලගෙන් අහන එකක් නෑ. හැබැයි මේකෙන් ඉවත් වුණා කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙනම් බලන්න අපි ඒකට ලියන්න ඕනේ මොකක්ද? අපි ඒ ගැන කතා කරා ටියුට් එකේ පෙරලා ගන්න. සාමාන්‍යයෙන් මේක පටන් ගද්දී අපි FATF එක ගැන පොඩි හැඳින්වීමක් කරලා ඊට පස්සේ අපි කියනවා ඒෂියා පැසිෆික් ගෲප් එකකින් පවත්වපු සාමූහික ඇගීමක් නැත්නම් මියුචුවල් ඉවැලුවේෂන් එකක ප්‍රතිඵලයක් විදියට 2006 දී සහ 2015 දී ලංකාවේ නීති පද්ධතියේ තිබිච්ච දුර්වලතා හඳුනාගත්තා. ඒවා ඉවත් කරගන්න නිර්දේශ ලබා දීලා තිබුණත් ලංකාවට මේව හරියාකාරව ක්‍රියාත්මක කරගන්න බැරි වීමේ ප්‍රතිඵලයක් විදියට 2017 FATF රැස්වීමේදී ලංකාව ග්‍රේ ලිස්ට් එකට ඇතුල් වුණා. හැබැයි ඒගොල්ලෝ දීපු නිර්දේශය යාලගේ කාලරාමුව තුළ හරියාකාරයෙන් ක්‍රියාත්මක කරලා 2019 ඔක්තෝබර් වෙද්දී ලංකාව මේ ග්‍රේ ලිස්ට් එකෙන් ඉවත් වුණා කියලා ඔන්න ඔයාලා පිළිතුර විදියට ලියන්න ඕනේ. හරි. එහෙනම් ඔය ටික තමයි දරුවෝ අපිට තියෙන මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ඔයාලා මීට වඩා පරණ පේපර්ස් අරගෙන බැලුවත් මේ ප්‍රශ්න ටිකම තමයි හැමදාම අහලා තියෙන්නේ. ඔයාලගේ ටියුට් එකේ තියෙන දේවල් වලින් අමතර කිසිම ප්‍රශ්නයක් අහලා නැහැ. ඒ නිසා ලොකු පාඩමක්, ලොකු සිලබස් එකක තියෙන ලොකු පාඩමක් මේක ඉගෙනගෙන ඉවර කරන්න බැරි තරම් අලුත් වෙන තව පනත් ගොඩක් එකතු වෙන පාඩමක්. හැබැයි ඔයාලගේ විභාගයට අවශ්‍ය කරන කොටස අපි හිතමු මේ විදියට අපි කතා කරලා ඉවර කරනවා. හැබැයි මේක පාඩම් කරගන්න එක ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම විභාගේ ප්‍රශ්නයක් තියෙනවාමයි, ලකුණු 20ක ප්‍රශ්නයක් ඔයාලගේ පේපර් එකේ එනවාමයි. 20ට අමතරව කෙටි ප්‍රශ්නකුත් ඇවිල්ලා ලකුණු 22ක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නේ හරියට මේ පාඩම හරියට පාඩම් කරලා විභාගෙට ලියනවා නම් ලකුණු 22ක් එතනම තියෙනවා. තව ලකුණු කීයයිද ඕනේ? තව ලකුණු 28යි ඕනේ. ඊළඟට අපි කතා කරපු පළවෙනි පාඩම වලට මතකයි. ඒ පාඩමත් පාඩම් කරලා තිබ්බොත් ගිවිසුම් නීතියක් පාඩම් කරා නම් ඔයාලට ප්‍රශ්න 3ක් ලියා ගන්න පුළුවන්. සමහර අවුරුදු වල මේ ගිවිසුම් නීතිය වගේ පාඩම් වලින් නැත්නම් පළවෙනි පාඩමේ එක ප්‍රශ්න ගානේ ප්‍රශ්න දෙකක් එන්නේ නැතුව කොටස් එකතු කරලා ප්‍රශ්න අහලා තියෙනවා. එහෙම අවස්ථාවක් ආවොත් ඒකින්ද අපි තවත් වැදගත් පාඩම් කීපයක් ගැන ඉස්සරහට කතා කරනවා. මේ පාඩම් ටික හොඳට පාඩම් කරගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාලට විභාගය සමත් වෙනවා කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් දරුවෝ මුදල් විශුද්ධීකරණය කියන පාඩමේ වැදගත්කමයි මම කිව්වේ. අපි බලමු මුදල් විශුද්ධීකරණය යටතේ අපි මුදල් විශුද්ධීකරණය කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තා. ඊළඟට පනත අනුව මුදල් විශුද්ධීකරණ වරද හඳුනාගත්තා. ඊළඟට මුදල් විශුද්ධීකරණය සම්බන්ධ දඬුවම් සහ ලංකාවේ මේ සම්බන්ධයෙන් තියෙන පනත් හා රීතීන් මොනවද කියලාත්
මුදල් විශුද්ධීකරණයේ අධ්‍යයන තුන placement layering integration කියන අධ්‍යයන තුන අපි හඳුනාගත්තා. ඊළඟට නීති විරෝධී ක්‍රියාවන් කියන්නේ මොනවද කියලා අපි බැලුවා. 2006 අංක 5 දරන පනතේ 2011 සංශෝධනයට අනුව තමයි මේ නීති විරෝධී ක්‍රියාවන් කියන්නේ මොනවද කියලා දක්වලා තිබ්බේ. ඊළඟට මුදල් විශුද්ධීකරණය ක්‍රියාත්මක කිරීමෙන් රටකට තියෙන වාසි මොනවද කියලා බැලුවා. ඊළඟට 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ගැන අපි ඉගෙන ගත්තා. ඒකෙදි මේ පනත අදාළ වෙන්නේ කාටද? එතකොට පනත යටතේ තියෙන පූර්ව නිගමන සහ විශේෂයෙන්ම ෆ්‍රීසිං ඕඩර්ස් ගැන අපි ඉගෙන ගත්තා. ඊළඟට පනත යටතේ ගේන්න පුළුවන් වැරදිකරුවෙකුට නිදහස් වෙන්න ගේන්න පුළුවන් විත්තිවාචක මොනවද කියලාත් පනතට උදාර්පණ නීතියේ තියෙන බලපෑමත් අපි ඉගෙන ගත්තා. ඊළඟට මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනතේ අරමුණු, මේ පනත යටතේ නිර්නාමික ගිණුම් සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපාදන, ඊළඟට KYC know your customer rules ගැන ඉගෙන ගත්තා. තනි පුද්ගලයෙක්ගේ ගිණුමක් විවෘත කරද්දී ගන්න ඕනේ තොරතුරු ලේඛන බැලුවා. සමාගම් ගිණුම් විවෘත කරද්දී ගන්න ඕනේ තොරතුරු ලේඛන. ඒ වගේම වෙනත් සංවිධානවල ගිණුම් විවෘත කරද්දී ගන්න ඕනේ තොරතුරු. මේ සම්බන්ධයෙන් අපි ඉගෙන ගත්තා. මේ ලබාගත් තොරතුරු සත්‍යාපනය කරගන්නේ කොහොමද කියලා බැලුවා. ඒ වගේම වැඩි අවධානමක් තියෙනවා කියලා හිතන ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරගන්න අමතර පරීක්ෂණ කිහිපයකුත් අපි ඉගෙන ගත්තා. ඊළඟට අඛණ්ඩව හැමදාම ගනුදෙනුකරුවෝ ගැන නිසිසු පරීක්ෂණය තියාගෙන යන්න නම් බැංකුකරුවන් ක්‍රියාත්මක කළ යුතු නිසිසු පරීක්ෂණය සම්බන්ධ රීතීන් නැත්නම් කාර්යපටිපාටින් කිහිපයක්ම අපි ඉගෙන ගත 10ක් 15ක් විතර. ඊට අමතරව මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කරන්න ඕනේ තොරතුරු මොනවද කියලා අපි ප්‍රධාන වශයෙන් තුනක් ඉගෙන ගත්තා. ඊළඟට සැක සහිත ගනුදෙනු පිළිබඳ වාර්තාව සකස් කරන හැටි ගැන කිව්වා. එතනදී අපි කියන සැක සහිත ගනුදෙනු නැත්නම් අසාමාන්‍ය ගනුදෙනු මොනවද කියලා අපි කතා කළා. ඊළඟට මූල්‍ය බුද්ධි ඒකකය ගැන කිව්වා. ඒකෙදී මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධාන අරමුණ සහ අනු අරමුණු ටිකත් එයාලගේ තියෙන බලතල විශේෂයෙන්ම තොරතුරු ගබඩාවක් ලෙස ක්‍රියාත්මක වෙද්දී යාලට තියෙන බලතල කිහිපයක් ගැන අපි කතා කරා. ඊළඟට තුන්වෙනි පනත වන 2005 අංක 25 දරන ත්‍රස්තවාදී මූල්‍යකරණය පිළිබඳ පනත ගැන අපි කතා කළා. අවසාන වශයෙන් Financial Action Task Force එක ගැන, ඒ කියන්නේ FATF එක ගැන කතා කළා. ඒකේ කාර්යයන් මොනවද? මේක බිහි වුණේ කොහොමද? FATF එකත් එක්ක ලංකාවේ තිබිච්ච විශේෂ සම්බන්ධතාවය නැත්තම් ලංකාවට වෙච්ච අකරතැබ්බයක් ගැනත් අපි කතා කරා. 2017 දී අලුලා ස්තුවට ඇතුළත් වුණා සහ පස්සේ මේකෙන් අපිට ගැලවෙන්න පුළුවන් වුණා 2019 ඔක්තෝබර් මාසයේදී කියලා අපි කිව්වා. ඔන්න ඔය කාරණාවන් ටික තමයි එහෙනම් දරුවෝ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. මේ පාඩම ඉවර වෙනවත් එක්කම මේක පාඩම් කරලා ෂෝට් නෝට් එකක් හදාගන්න. හදලා කීප සැරයක් පාඩම් කරලා ඉවර කළ පැත්තකින් තියන්න. මොකද අපිට තව වැදගත් පාඩම් කිහිපයක් ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ කරන්න තියෙන වැඩ මේ වෙලාවෙම ඉවර කරලා තියාගන්න.